So we finished task 20 නේද? We finished task 20 අර practical do loop එකක් කරා. ඒකේ මේ description කියන column එක අපි fill කරගත්තා. නේ? මේ practical do loop එකෙන් painting එක ගිහිල්ලා ඒ ටික කරගත්තා. Right? So let's go to task number 21. 21 එකේ තියෙන්නේ select case statements කියලා. මේකත් if statement එකක් වගේ තමයි. හැබැයි if statement එකක් ලියන්න ගියාම ටිකක් complicated හරි ඒක ටිකක් unclear මදි වෙනවා. මොකද if statement එක දිගටම ගියොත් එමේ else දාලා ගියොත් එහෙම ටිකක් ඒක complicated වෙනවා. මොකද මේ if statement එකෙන් අපි action කරන්න බලාපොරොත්තු වෙන කියන එක අව කෙනෙක්ට කියන්නත් බෑ. සමහරවිට අපිට පස්සේ කෝඩ් එක දිහා බැලුවොත් අපිට කියන්නත් බෑ පොඩ්ඩක් මේක මොකද්ද ඇත්තම මේකෙන් වෙන්නේ කියලා. ඒක case statement එකක් තියෙනවා. ඒ statement එකේ කරපු වැඩේම ඒකම කරන්න අර condition එක බලලා ඒක ඇත්තනම් එකක් කරලා නැත්නම් අසත්‍ය වෙන එකක් කරන එක අපිට select case statements එකෙන් කරන්නත් පුළුවන්. right ඒකත් එක්ක කරන්නත් පුළුවන්. So let's do this task and see මොකක්ද ඒකෙන් වෙන්නේ. right write a subroutine named select case. select case. Right. Enter the part or tab the part. Right. So what do they want us to do? Perform steps 1 to 4 given in task. And I copy paste කරන්න කියනවා. So let's just copy paste it again from task 14. It will be made. So we did the condition. If එක ලියන්න කලින් තිබ්බ statement එකේ ඔක්කොම copy කරගෙන මෙතනට paste කරන්න තියෙනවා. Right. So let's just copy paste that. Right. So what happens is we put a new variable called field name. එක string එකක් හැටියට දෙන්නේ. තව variable එකක් දෙනවා film length කියලා. ඒක integer එකක් හැටියට දීලා ආයෙත් දෙනවා film description. ඒක string එකක් හැටියට දෙනවා. ඊට පස්සේ B3 කියන එක select කරගන්න. B3 කියන්නේ මේකන මේ Marvel's Avengers කියන film එකේ තියෙන cell එක. right ඊට පස්සේ film name එකට දෙනවා මේක. film length එකට දෙනවා ඒකට දෙපාරක් දකුණු පැත්තට තියෙන cell එක මෙයා. හරි? ඒක හරි. Then they are saying using the select case statements do the following. Right? Do the following. මෙතන if statement එකක් ලියන්න නැතුව අපි මෙහෙම ලියමු. select right select case. ඊපස්සේ select කියලා දීලා අපි case කියලා ලියලා case එක මොකද්ද කියලා අපි කියන්න ඕනේ. case එක මොකද්ද? අපි මෙතන මේ දැන් හිතන්න අපිට ඕනේ මේකෙන් කියන්නේ if the film length is less than 100 short is less than 500 medium length නැත්නම් long. ඒතකොට මෙතන අපි ටෙස්ට් කරන්නේ මොකද්ද? I ටෙස්ට් කරන්නේ film length එක නේද? අර කලින් ටෙස්ට් කරේ මොකද්ද? අපි කලින් ටෙස්ට් කරේ මේ film length එක. එතන නම් දැම්මේ 100ට වඩා අඩු හරි වැඩි හරි ඒ වගේ එකක් දැම්මා. මෙතන අපි නිකන් දෙනවා select case film length. right? එහෙම දීලා අපි කියනවා එතකොට මෙතන අපිට case කියන එක ලියන්න පුළුවන් මෙහෙම. case is right case is අපිට කියන්න පුළුවන් 0 to 100 කියලා. එහෙම කියන්නත් පුළුවන්. right case is 0 to 100. හැබැයි මම ලියන්න කැමති මෙහෙම case is less than 100. case is less than 100 කියලා තමයි මම ලියන්න. It's easier for me. case is less than 100. case එක less than 100 නම් අපිට කියන්න පුළුවන් මෙතන මේ film description එකට දෙන්න කියලා equals short. නේද? that එක 100 වලට වඩා අඩු නම් short. ඊට පස්සේ තව case එකක් දෙන්න පුළුවන් අපිට case is less than 500. case is less than 500. දැන් අපිට කියන්න පුළුවන් 100 to 500. case 100 to 500. එතන අපිට කියන්න case 100 to 500. කියන්නේ 100 ඉඳලා 500 වෙනකම්. නැත්නම් අපිට කියන්න පුළුවන් case less than 500. case is less than 500. මම සාමාන්‍ය කැමති මෙහෙම ලියන්නේ case is less than 500 කියලා. නැත්නම් ඔයාලට ඕන නම් කියන්න පුළුවන් case කියන්නේ
100 to 500 කියන. දෙකම එකයිනේ. 100 ඉඳලා 500 යනකම්. හරි අපිට කියන්න පුළුවන් less than 500 කියලා කියන්න පුළුවන්. right? ඒක ඕගොල්ලෝ කැමති විදිහට ලියන්න පුළුවන්. මෙතන කියන්නේ මට ලියන්න පුළුවන් මෙතන case is less than 100 කියන්නේ ඒක වෙන්න ඕනේ another way to write this is case 0 to less than 100 කියන්නේ ඒකට 90 නේ 0 to 90. මේක තව විදියක් කියන්න. right? මම මේ විදිය පාවිච්චි කරන්නේ නැහැ but you could write. right? ඊට පස්සේ අපි කියන්න පුළුවන් film 500 වඩා අඩුයි නම් එතකොට අපිට මොකද්ද කියන්න කියලා තියෙන්නේ medium එක නේ. film description එක දෙන්න medium. ඊට පස්සේ අපි කියනවා case අන්තිමට ඒ දෙකම වැරදි නම් කියන්නේ case is not less than 100 0 වඩා අඩු නැත්නම් 500ට වඩා අඩු නැත්නම් අපි කියනවා case else. මේ දෙකම අසත්‍යයි නම් case else දීලා අපිට කියන්න පුළුවන් film description equals blah. ඊට පස්සේ අමතක කරන්න එපා මෙතන අර if එක ඉඳලා කරා වගේ මෙතනත් end case end select then, right? Always remember එක end කරන්න ඕන, right? අපි do loop එක end කරේ කොහමද? මෙතන loop කියන්නේ. හරි. if එක ඉවර කරේ end if එක. right? ඒතර select case එක ඉවර ගන්න select එක මෙහෙම select case select දීලා ඒකට case එක මොකද්ද? අපි බලන්න variable එක මොකද්ද? අපි මෙතන බලන්නේ film length එක. ඒ case එකේ අපි test කරනවා film length එක 0 වඩා අඩුද 500 වඩා අඩුද ඒ දෙකම වැරදි නම් මේක. ඊට පස්සේ අපි select එක ඉවර කරන්න ඕනේ. right? එතකොට එතන දෙන්නේ end select කියලා. right? ඊට පස්සේ මොකක්ද කියන්නේ? display a message box. කියන්නේ අපි use කරපු message box එක. ඒක මම copy paste කරනවා. So let's see what this does really. Range B එක select කරනවා. ඒකේ අපි දන්නවා මේකේ මොකද්ද වෙන්නේ කියලා. ඒකේ නම දානවා film length එකට, ඒකේ length එක දානවා film length එකට. ඊට පස්සේ අපි මේ code එක run කරලා බලමු කොහොමද මේක වෙන්නේ. right? So I'll press F8 and step through this. B3 එක select වුණා. ඒකේ නමයි ඒකේ length එක variables වලට දාගත්තා. දැන් මෙයා case එක බලනවා. Case is less than 100 100ද ද පයින්නවා එක. less than 500ද yes ඒක හරි. ඒක ඇතුළට යනවා. ඊට පස්සේ මේ පල්ලෙහා එක එයා skip කරනවා. මොකද මේකට ආයි කියලා වැඩක් නැහැ නේ. මේක හරිනේ. ඒක skip කරලා එයා end select එකට ගිහිල්ලා අපිට message box එක බෙන්නයි Marvel's Avengers is a medium length film. Right? With the message box. So that is what a select case does. select case එකේ මතක තියාගන්න මෙතන තමයි අපිට දෙන්න ඕන variable එක දෙන්නේ. නැත්නම් ඔයාලට කියන්න පුළුවන් range B3 දෙන්න පුළුවන් මෙතනට ඕන එකක් දෙන්න පුළුවන්. right? මෙතන දෙන්න තියෙන්නේ අපි test කරන variable එකේ නම. හරි? ඊට පස්සේ මේ variable test කරන්නේ කොහොමද කියලා අපිට මෙහෙම ලියන්න පුළුවන්. case is less than 100 හරි මෙතන case 0 to 99 කියලා ලියන්න පුළුවන්. මේ දෙකම හරි. right? So I'll do it this way also just to make it clear for you all. Case is 0 to 99. මෙතන කියන්නේ 100 to 499 cases. ආයෙත් මේක run කරලා බලන්න. Our 7 is a medium length. එකම දේ වෙන්නේ. right? So you can use either way. I'm just going to change this. Case is less than 500. Okay. මේකේ ප්‍රශ්න මහල් තියෙනවා clear නැති step එකක් එහෙම. I can repeat it or the message එකක් එන කර තියෙනවා කියලා. ඒක clear ආශා. type කරලා බලන්න. ඔව්. අනිත් අයටත් clear කියලා හිතෙනවා. right?
Okay, so then let's go to task 22, right? Task 22. Task 22 එක තියෙන්නේ find statement එක. මට මතක විදිහට find statement එක අපිට lecture එකේ කරේ නෑ මම හිතන්නේ මට මතක නෑ හරියට. I can't remember the find statement in the lecture slides. හැබැයි වැඩේ තියෙන්නේ මේක use කරන්න වෙනවා අපිට මේ මම past paper කරද්දි මේක use කරන්න මට වුණා. I don't know why they included it, but I had to use it during the past paper, so that's why I thought I'll teach you all this also. Find statement, right? Find statement එක ටිකක් it's a cool feature. එකකින් කරන්නේ කිසියම් list එකක තියෙන දැන් මේ අපිට තියෙනනේ movie list එකක් මෙතන. ඒකෙන් එයා හොයාගන්නවා නිකන් අපි නිකන් කිව්වොත් Skyfall කියලා එයා Skyfall කියන තැන එයා හොයාගන්නවා. Right? So that is pretty cool. So I'll show you all how that works, right? So the task is use the workbook name conditional statement. Sorry, no problem. Write a subroutine named find statement. Sub find statement. Yeah, 2 enters and 1 type. Within the range B3 to B15, find the word TED. Sorry. Then TED කියන එක්කෙනාව select මේ list එකෙන් TED කියන එක්කෙනාව හොයලා එයාව select කරන්න කියන. හරි. So let's do it like this. Range කොහොමද අපි මේ list එක කොහොමද select කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මෙහෙම අපි දැන් දන්නවා මේ list එක මෙතනින් ඉවරයි කියලා. හැබැයි අපි දන්නේ නැත්නම් ඉවර වෙනවා කියලා. So for that you can do like this, no? Yeah, I think you all can remember. Range එක පටන් ගන්නේ A3 වලින්. A3, range A3 dot end cell down. Right. Dot select. Hi, මේක නිකන් මෙහෙම run කරොත් එයා මේ මුළු list එකම select කරගන්නේ. එච්චරයි වෙන්නේ. Sorry, A3 නෙවෙයි. අපිට ඕනේ B3. Sorry. Movie list එක, movie IDs. So if I run this, it will select this. Select it. Then what we want to do is make a නිකන් මෙහෙම ඔක්කොම select කරන්න නෙවෙයි. අපි find statement එකක් නේ ලියන්නේ. So I'm going to say dot find dot find, and then I'm going to say bracket එක open කරලා මෙතන bracket එක open කරාම එයා දෙනවා list එකක්. Find what? And find what after looking ඔය ගොඩක් තියෙනවා. මේකෙන් මම explain කරන්නම් මෙතන what කියන එක. Also I'll explain match case කියන එක and මේ look at කියන එකත් මම explain කරන්න. මේ හැම එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ නැති නිසා. So find මොකද find කරන්න අපිට කිව්වේ මෙතන TED නේද? TED කියන field එක. Find TED and එයා හොයාගත්ත පස්සේ එයාව select කරනවා. එච්චරයි කියන්නේ. හරි. So I'll run this and show you all. පොඩ්ඩක් මට කියන්න මම කරපු වැඩේ හරියද වැරදිද කියලා. I'm going to run it. मैं TED web select करें थोड़ा सा इसमें पेन ना निका रन करा निका TED मैंने TED किया नहीं मैं select करें. Can you tell me why it selected this and not the bottom one? Because उदा बारना the Hobbit and unexpected TED तीनों में क्या थी TED කියන අකුරු තුන එකට තියෙන මේ තියෙන මෙතන තියෙන නේද? මෙතන තියෙන නිසා තමයි එයා හරියක select කරේ නැත්තේ. දැන් අපිට ඕනේ එයා හරියක select කරන්නනේ. මේකනේ select කරන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. එයාව නෙවෙයිනේ. ඒ හින්දා මේක මෙහෙම ලිව්වට හරියන්නේ නැහැ. අපි මෙතන capital කරාට එයා හොයන්නේ capital simple නෙවෙයි. මේ අකුරු තුන කොහේ හරි මෙහෙමම තියනවා නම් එයා ඒක තමයි හොයන්නේ. Right? So let's see what the task says, right? Range B3 to B15, find the word TED. Hurry.
step 1 එක හරි. within හරි ඒ range එකේම find ted with match case on. ඒ කියන්නේ මෙතන මම capital T නේ දාලා තියෙන්නේ. එතකොට අපිට එයාට කියන්න ඕන නම් මේ capital T ම විතරක් හොයන්න කියලා ඒක අපිට කියන්න පුළුවන්. හරිද? So what I'm going to do is මේ ted කියන එක පස්සේ comma එකක් දානවා. ඊට පස්සේ පේනවා මෙතන තියෙනවා after. after නෙවෙයි අපිට ඕනේ ආයෙත් comma එක දෙන්න. ඊට පස්සේ කියන looking. looking උත් නෙවෙයි අපිට ඕනේ ආයෙත් comma එක දෙන්න. look at ඒකත් නෙවෙයි ආයෙත් comma දෙන්න. ඊට search order ඒකත් නෙවෙයි. search direction ඒකත් නෙවෙයි. මෙතන තියෙනවා match case කියලා. match case. match case එකට අපි දෙනවා true. එච්චරයි. bracket එක මෙතන බහනවා select. හරි. එච්චරයි. දැන් බලමු එයා හොයන්නේ TED කියන එක capital වලින්ම තියෙනවා. මම මෙතන capital නේ ලියුවේ. ඒ කියන්නේ එයා හොයන්නේ capital තියෙන එක විතරයි. මම මේක play කරොත් එහෙම so it's somewhere here. මේක play කරොත් එහෙම දැක්කද? එයා මේක තමයි හොයන්නේ. මොකද මේ මෙතන තියෙන TED එක simple. නේද? මේක simple. ඒක හොයන්නේ නැහැ. එයා හොයන්නේ capital තියෙන එක තමයි. Okay? So is that clear? කොහොමද capital හොයන්නේ කියලා? Right? So I think that's clear. නයි එකපාරක් කරලා වෙන්න පුළුවන් දෙක විතරක්. හරි. So දැන් මේ තියෙන්නේ find එක. ඒකට මේක run කරාම එයා find කරන්නේ මෙයා මොකද මේක තියෙන්නේ simple TED කියලා නේ. simple TED. දැන් අපිට ඕනේ capital TED හොයන්න. capital T අනිත් දෙක simple. එතකොට ඒ capital simple match කරන්න නම් අපි මෙතනින් comma එකක් දෙන්න. ඊට පස්සේ එයා යන්නේ මෙතන after කියන එක. after නෙවෙයි අපිට ඕනේ. looking කියන එක නෙවෙයි. look at නෙවෙයි. search order නෙවෙයි. search direction උත් නෙවෙයි. අපිට ඕනේ මෙතන match case එක. එතකොට මෙතනට bold වෙනකන් ඔයා commas දාලා යන්න. right? commas දාලා යන්න මෙතන bold වෙනකන්. right? එතන match case එකේ අපිට දෙන්න පුළුවන් දේවල් දෙකයි තියෙන්නේ. true හරි false හරි. ඒක මොකද දැම්මේ නැත්නම් එයා හිතන්නේ false කියලා. ඒ හින්දා අපි දෙනවා true කියලා. right? ඊට පස්සේ අපිට ඕන තැනක් නිකන් ක්ලික් කරාම අර ටික ඔටෝමැටික් ලස්සනට හැදිලා මේ ෆන්ක්ෂන් එක අපිට රන් කරන්න පුළුවන්. රන් කරාම find කරගන්න. right? ඒතකොට list එක මොකක් හරි වාට හොයන්න අවශ්‍ය නම් ACM මේ find statement එක use කරලා හොයන්න පුළුවන්. ඕනනම් ඔයාලට පුළුවන් user ට input box එකක් දීලා ඒ input box එකෙන් එන output එක හොයන්න. නේද? input box එකෙන් user film එකක් search කරාම ඒක යාට පෙන්ලා දෙන විදියට හදන්නත් පුළුවන්. input box එක දීලා නේද? ඒක clear. ඒකේ ආශාන කමාස් එන එක මට අර පෙන්වන්නේ නැහැ. ඔයා මොනවයි ෂෝට්කට් කී එකකින්ද ඒක නෑ ගත්තේ? නිකන් commands දැම්මම එනවා සාමාන්‍යයෙන්. වට පේනවද? ඒ කියන්නේ කියලා ගැහුවට පස්සේ ඒ ටික එනවද ඉබේම? ඔව් මම නිකන් මෙතන දැන් කමා එකක් දානවා විතරයි. මම මොකද වෙන ක්ලික් කරන්නේ. මට මට පෙන්වන්නේ නැහැ. කමන්නේ බලන්න. හරි කාට හරි පෙන්වන්න නැත්නම් ඔයගලන්ට මෙහෙම ලියන්න පුළුවන්. මේක මම කියන්නේ අර මේක පෙන්වන්න නැති අයට හැබැයි එක්සෑම් එකේ නම් පෙන්නයි but ප්‍රැක්ටිස් කරද්දී මේක කරන්න එපා. so එහෙම වැඩක් කරන්න පුළුවන්. දැන් මෙතන අපිට ඕනේ what කියන එකනේ ඉස්සෙල්ලාම තියෙන්නේ. ඒකට ආර්ටිකල් එහෙම what කියලා මේ ටික් දෙකක් තියලා equals දාලා ඊට පස්සේ ted ලියන්න පුළුවන්. හරිද? ඊට පස්සේ අපිට දැන් ඕනේ match case එකනේ. commas දාන්න නැතුව අපිට කියන්න පුළුවන් match case ටික් දෙකක් දාලා equal එකක් දාන්න පුළුවන්. ඒත් එයා කෙලින්ම අරකට find. මෙතන true කියලා දාන්න පුළුවන්. හරි මං එහෙම බලන්න. අර මේ brackets අයින් කරන්න මම හිතන්නේ මේ මෙහෙම ලියනවා නම් brackets අනේ brackets අයින් කරන්න අවශ්‍ය නැහැ. නිකන් ඔයා එකපාරක් මෙතන කමාට් එකක් දාන්න. ted එකට පස්සේ නිකන් පාරක් කමාට් එකක් දාන්න. එලා මෙහෙම ලියන්න පුළුවන්. bracket එක ඇතුලේ what කියලා ted ලියලා match case එක ලියලා ටික දෙකක් equal එක true කරනවා.
එහෙම කරන්නත් පුළුවන්. කාල හරි මේක පෙන්වන්නේ නැත්තම්. but පෙන්වනවා නම් කමාස් දාලා ලියන්නත් පුළුවන්. එහෙම ලියන්නත් පුළුවන්. මේක ඒ කරාම එයා ටික කියන සිලෙක්ට් කරලා ප්‍රශ්න නැහැ. Any other doubts? මොනවද කියන්නේ ප්‍රශ්න? කරන්න වෙලා ඕනෙද කාට හරි නැත්නම් I can go to the next one. Yeah, I think it's clear. And आपकी understand. Sorry. Yeah. So there's a next one here. එතන කියනවා find within B3 to B15 head with whole word search on. හරි දැන් මම මෙතන මේ match case එක අයින් කරන්නම්කෝ. Right, I'll remove this match case. So I'll just put TED කියලා. දැන් මෙයා TED කියලා මෙහෙම මම search කරාම ඒක ගන්නවනේ එයා හොයන්නේ අර මේක හොයාගන්න. එතකොට මට match case දාන්න නැතුව මට කියන්න පුළුවන් හරි වා අර මේ වචනේ part එක හොයන්න එපා. මේක තනි වචනයක් විදිහට හොයන්න පුළුවන් නම් එහෙම function එකක් තියෙනවා කියලා. ඔයා Excel එකට කියනවා මේ අකුරු තුන නෙවෙයි මේක තනි වචනයක් හැටියට හොයන්න කියලා. right ඒක කරන්න විදිහක් තියෙනවා right ඒක කරන්න ඔයාලට කරන්න තියෙන්නේ ආයි කමාස් දාලා දැන් ඉන්නේ after එකේ නෙවෙයි look in එකෙත් නෙවෙයි look at කියන එකේ ඔයා දාන්න ඕනේ Excel whole කියලා. මේකට දාන්න පුළුවන් දේවල් දෙකක් තියෙනවා. Excel part හරි Excel whole හරි. Excel part දැම්මොත් එයා බලන්නේ මේ TED කියන එක නිකන් අකුරු තුනක් ඇටි විතරයි. දැන් default මම මොකුත් ලියුවේ නැත්නම් එයා ගන්න මේක Excel part එකකද. මම මේක play කරොත් එහෙම දැක්කද එයා හොයන්නේ මේක. මොකද එයා හොයන්නේ එක වචනේ part එකක් හැටියට. whole වචනයක් නෙවෙයි. whole word එකක් නෙවෙයි. නිකන් part එකක්. හැබැයි මම මෙතන Excel whole දැම්මොත් ඔයාලා play කරොත් එහෙම එයා එක තනි වචනයක් හැටියට තමයි හොයාගන්නේ. දැන් තියෙන්නේ දැන් තියෙන Excel whole කියලානේ. ඒතර එයා whole word එකක් හැටියට තමයි හොයාගන්නේ. මේ whole word එක. So that is the difference in match case and Excel whole. හරි Excel part හරි ඔයාලට දෙකකින් එකක් කියන්න පුළුවන්. right? අර කමාස් දාලා පා ගන්න පුළුවන්. කමාස් පේන්නේ නැත්නම් ඔයාලට මෙතන ලියන්න වෙනවා look at කියලා. what කියලා equals head look at equals Excel whole. එහෙම ලියන්න පුළුවන්. අර කමාස් දාලා පේන්නේ නැහැ. right? ඒක වැඩ කරනවා. මේක ක්ලියර්ද මොනවා හරි ඉෂුස් තියෙනවා කාට හරි මේක අශාන් මට error message එකක් එනවා මොකද්ද දන්නේ ඒ පාර ප්‍රශ්නේ. පොඩ්ඩක් chat එකක් තියෙනවා. හරි. පේනවද? ඔව් පේනවා. B3 මේකට පළවෙනි එක ඔයාගේ දෙවෙනි එක මම ටයිප් කරෙත් නැහැ තාම. හරි. find what is that ස්පේසස් තියලා වැරදි හරි මොනවා හරි නෑ තියෙනවා ස්පේස් තාම. එකක් නවලක් මොක රන් කරන්න syntax අද syntax එහෙම අර රේන්ජ් එහෙම කියලා මේ ස්පේස් එකක් තියලා එහෙම ගන්නවනද ඒක බලලා පහනවද නැත්තම්? නෑ නෑ එයා ස්පේස් එයා ඔටෝමැටික් හදා ගන්නවා ස්පේස් එක. ඔයා වෙන ලයින් එකකට ගියාට පස්සේ. ඒ ස්පේසස් බලපාන්නේ නැහැ. B3 හරි අර
find what කියලා අර ඔයා කියපු ටිකට කලිනුත් මගේ මේ range b3 කියන කෑල්ල මේ red වෙලා තමයි තිබ්බේ. එතකොට මම පොඩ්ඩක් මගේ කෝඩ් එක copy paste කරලා දාන්නම් Zoom එකේ chat box එකට. ඒක copy හරි. paste කරලා බලන්න ඔයාලට පුළුවන්ද කියලා මට කරන්න. මේ විදිහටම හරි. copy paste කරලා. index හරියන්න ඕනේ. Okay. So we did find එක අපි විදිහ තුනකට කරා. මෙතන match case එක දාන්න නැතුව කරා, look at දාන්න නැතුව කරා. ඊට පස්සේ අපි match case එක දාලා කරා, look at එක දාලා කරා. අපිට මේ තුනම දාලා කරන්නත් පුළුවන් නේද? find what එකට අපිට tab දීලා look at excel file දෙන්නත් පුළුවන්. පස්සේ තව commands දාලා match case එක show දෙන්නත් පුළුවන්. හරිද? එහෙනම් ප්‍රශ්නයක්වත් නැහැ. මේ දෙකම තියෙන්නත් පුළුවන්. That is also perfectly all right. එතකොට එයා බලන්නේ whole word එකක් තියෙන්නත් ඕනේ. ඒකේ අර case එක capital simple වෙන්නත් ඕනේ. Right? Capital simple වෙන්නත් ඕනේ. So that is the find statement. ඒකෙන් පුළුවන් list එකක කොහේ හරි තියෙන අකුරක් හරි ඔයාලට පාන්න. Right? Okay, so shall we go to the next task for statements? නැත්නම් වෙලාව ඕනද කාට හරි? I can give some time. ඔයා එවපු එකෙන් කරාම හරි අශාන්. ඒ කියන්නේ මම හරි. type කරදී මොකක් හරි වැරද්දක් හරි ඇති මම බලන්න. අක්ෂර පොඩි එකක් තියෙනවා. ඔව්. ඔව්. හරි. Shall we go to the next one? You all are okay? Hainan 23 exam task number 23. Simple for next statements. හරි. මොකක්ද මේකෙන් කියන්නේ? Use the workbook conditional statements. හරි. Write a subroutine name for statement. Okay. Subroutine sub for statement. හරි. මේකත් loop එකක් තමයි අර do loop එක වගේ loop එකක්. මේකෙනුත් ඔයාට මේ list එකක් හරහා loop කරන්න හරි මොකක් හරි මොන හරි දෙයක් ඔයාට කරන්න අවශ්‍ය නම් එක පාරකට වඩා වැඩියෙන් මේ loop එකට දාලා ඔයාට කරන්න පුළුවන්. right? for statement එක. දැන් අපි for statement එකක් ලියද්දී අපිට අවශ්‍ය වෙනවා කිසියම් ස්පෙෂල් දෙයක් ඒකට කියනවා අපි loop count එක කියලා. right? loop count එක කියලා. මේ simple එකට නම් loop count එක අවශ්‍ය වෙන්නේ නැහැ මම හිතන්නේ. මේකට අවශ්‍ය වෙන්නේ නැහැ. but අර advanced එක කරද්දී loop count එකක් අවශ්‍ය වෙයි. right? so I'll just do a simple one. මෙතන ඒගොල්ලෝ ඉස්සෙල්ලාම කියන්නේ select cell G1 range G1 dot select. ඊට පස්සේ for loop එකක් දාලා අපි for loop එක පටන් ගන්න for කියලා. for alright මේකටත් අපිට loop count එකක් අවශ්‍ය වෙනවා. right? එතකොට loop count එකක් කියන්නේ ලොකු වචනයක් නෙවෙයි. නිකන් අපි මේ integer එකක් දාමුකෝ. loop count එකක් හැටියට ඔයගොල්ලන්ට තේරෙන්නේ මොකද්ද මම කියන්නේ කියලා. right? so I'll say dim loop count කියලා මම ලියනවා as integer. හරි. ඊට පස්සේ මම ලියනවා for statement. for loop counter equals 1 to 10. okay. loop counter එක 1 ඉඳලා 10 වෙනකම්
යන්න ඕනේ. right? ඒක යද්දී දැන් මම G1 එකේ ඉන්නේ. G1 එකේ ඉන්නේ කියන්නේ මෙතන. ඊට පස්සේ ඒක කියනවා using a for loop task එකේ දෙවෙනි එක write the numbers 1 to 10 in the cells G1 to G10. ඒ කියන්නේ G1 ඉඳලා G10 වෙනකම් numbers තියෙනවා 1 2 3 4 5 6 7. ඒක මේ moving list එකත් එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. හරිද? මේ මේකත් එක්ක අපි වැඩ කරලා ඉවරයි. දැන් අපි නිකන් මෙතන numbers ටිකක් ලියන්න යන්නේ 1 2 3 4 5 6 7 9 10 වෙනකම් ලියන්න යන්නේ. ඒකට අපි කියනවා active cell කියන active cell එක මොකක්ද දැන් G1 කියන cell එක නේ. active cell dot value equals loop count. මේකෙන් දැන් loop count එකෙන් වෙන්නේ loop count එක පටන් ගන්න 1 වෙන. ඊට පස්සේ ආයෙත් loop එක run කරාම loop count එක එයා 2 කරනවා. 3 කරනවා 4 5 6 7 8 9 10 වෙනකන් ගිහිල්ලා 10 hit වුණාට පස්සේ මේ loop එක නවතිනවා. හරි ඒ කියන්නේ active cell එකට 1 print වෙයි ඊට පස්සේ 2 print වෙයි 3 print වෙයි ආයෙත් 10 ආවට පස්සේ 10 print වෙලා නවතිනවා. හරිද? ඒක අපි කියන්නේ ඊට පස්සේ active cell එකට ඇවිල්ලා මේක 1 කියලා දුන්නාට පස්සේ ඊළඟ cell එකට යනවා. ඒක තමයි active cell එක. ඒකේ 2 ලියන්න. ඊළඟ cell එකට 3 දාන්න. ඊළඟ එකට ඒකට 4 දාන්න. ඒ නිසා අපිට කියන්න වෙනවා active cell dot offset එක row එකක් offset කරන්න ඕනේ කියලා. dot හරි. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් මේක නවත්තන්නත් අපි ලියන්න වෙනවා loop කියන keyword. for එක දැන් අර do loop එක ඉවර කරේ කොහොමද? do කියලා මෙතනදී loop එකකින් ඉවර කරා. if එක end if. for එකත් ඉවර කරන්නේ loop කියලා. loop count එක යන්න ඕනේ 1 ඉඳලා 10 වෙනකම්. එහෙනම් I'll show you all how this works. මම step by step දීලා පෙන්නනවා. info වෙන්න බැහැ මට. Give me a second. I'll check why this is. Right. Okay. Sorry. Small mistake there as well. එතන අපි දෙන්න ඕනේ for next here. Okay, අපි next නේ. Yeah, next. for එක ඉවර වෙන්නේ next කියන keyword එකෙන්. Sorry, not loop කියන keyword එකෙන් නෙවෙයි ඉවර වෙන්නේ. එයා ඉවර වෙන්නේ next කියන keyword. Right? එයා ඉවර කරන්නේ අපි next කියන keyword එකෙන්. for එක ඉවර වෙන්නේ next. So I'll run through this loop and show you all. G1 select කරන්න කියනවා. එයා G1 select කරගන්න. Right? ඊට පස්සේ loop count එකට 1 දෙනවා ඉස්සෙල්ලාම. පස්සේ active cell එක මොකක්ද? active cell එක කියන්නේ G1. active cell dot value එක loop count. loop count මොකක්ද? 1. ඊපස්සේ එයාට 1 කියලා දාන්න තමයි කියන්නේ. ඊට පස්සේ අපි කියනවා active cell එක පල්ලෙහාට එකක් එන්න කියලා. පල්ලෙහාට එකක් ආවා. ඊපස්සේ next. ආයෙත් loop එක run වෙනවා. loop එක ආයෙත් run වෙලා දැන් loop එක දැන් ආයෙත් run වෙද්දී මේක 1 ඉඳලා 2 වලට shift වෙනවා. 1 2 3 4 5 6 10 වෙනකම් මෙයා number එක change කරනවා. දැන් loop count එකේ value එක 2. ඊපස්සේ ආයෙත් F8 click කරාම මෙයා 2 මෙතන print කරනවා. ආයෙත් එකක් පල්ලෙහාට එමුකෝ. ආයෙත් එකක් පල්ලෙහාට ගියා. ආයෙත් පල්ලෙහාට ගිහිල්ලා එයා කියනවා active cell එකට ආයෙත් දාන loop count එකේ value එක. දැන් loop count එක 2 එකපාරක් ගියා. එකපාරක් ගියා. දැන් මේ තුන්වෙනි පාර. ඒකට active cell dot value එකේ loop count එක තියෙන්නේ 3 කියලා. මේ තුන්වෙනි පාර තමයි මෙයා run. ආයෙත් 4 වෙයි. ආයෙත් 5 වෙයි. ආයෙත් 6 7 8 9 10 වුණාට පස්සේ එයා next ගිහිල්ලා ඒක end වෙනවා. මොකද මේක කියන්නේ 1 to 10 කියලා විතර.
So we did what they have told, right? Task 1 using a for loop, write the numbers 1 to 10 in the cells G1 to G10. G1 to G10 happy numbers 1 to 10 here. For next loop use for next. Right. Then what's the next task in this? Saying modify this for loop to write all the odd numbers 1 to 10 වෙනකම් odd numbers ලියන්න කියනවා තමයි කියන්නේ. දැන් අපි ලියුව numbers odd numbers even numbers ඔක්කොම තියෙනවානේ. අපිට මේ loop එක යවන්න ඕනේ නම් දැන් මේක සාමාන්‍යයෙන් යන්නේ 1 2 3 4 5 එහෙම යන්නේ. අපිට මේක යවන්න ඕන නම් 1 3 5 7 එහෙම යන්න ඕන නම් අපි කියන්න ඕනේ මෙයාට step මෙතන ලියන්න ඕනේ count එකට එහා පැත්තේ step 2 කියන්නේ එක number එකක් step කරලා තමයි යන්න ඕනේ 1 3 2 කියන number එක count කරන්න බෑ 1 3 5 7 9 හරි අපි මේක පොඩ්ඩක් කියලා බලමු මම මේක clear කරන්න හරි so let's see so I'm going to run this step by step G1 select කරා loop counter 1 to 10 හැබැයි step වෙන්න ඕනේ step 2 ඒ කියන්නේ ඒක step වෙන්න ඕනේ එකක් step වෙන්න ඕනේ right so I'm going to say F8 again active cell dot value එක දැන් සාමාන්‍යයෙන් පටන් ගන්නෙම 1 වලින් ඉතින් 1 print වෙයි right පස්සේ එකක් පල්ලෙහාට යනවා next active cell dot value loop counter දැන් ඒක 2 නෙවෙයි දැන් තියෙන්නේ 3 මොකද අපි step 2 කියලා දුන්නානේ ඒක දැන් ලියන්නේ 3 කියලා so I ගියාම යා ලියන්නේ 5 කියලා I ගියාම 7 ගියාම 9 9 වලට පස්සේ මේක 10 මොකද 10 කියන්නේ 10 step කරාට පස්සේ ඒක එන්නේ 11 වලට 11 වෙනකන් යන්න බෑනේ මෙයා so it stops so yeah that is how you do a step of a loop right step by එකක් skip කරගෙන තමයි යන්නේ so is that clear how you do a for statement අපිට මේ special loop count කියලා දෙයක් දාන්න වෙනවා සාමාන්‍යයෙන් coding කරද්දී loop count එක දාන්නේ අකුරක් නිකන් I කියලා හරි n කියලා හරි අපි මේ math කරනකොට දාන්නේ number of periods කියලා n කියලානේ ඒතර ඒගොල්ලෝ දාන්නේ number of loops කියලා n කියලා දානවා නැත්නම් I කියලා එහෙම දාන්නකොට ටිකක් එතකොට එතන මම නිකන් n කියලා දැම්මහම then dim n as integer ඔයගොල්ලෝ බලන්න මොකද මේ n කියන්නේ කියලා ඒකයි මම මේ loop count එක කියලා දැම්මේ නම් otherwise it's very short right so is that clear for you මම කරලා බැලුවා ආශාන් එක හරි so then they are saying step 4 okay modify this for loop right all even numbers from 1 to 10 right even numbers ලියන්න නම් මේක පොඩ්ඩක් ඔක්කොම වෙනස් කරන්න වෙනවා පොඩ්ඩක් මොකද even numbers පටන් ගන්න 1 වලින් නෙවෙයි නේද even numbers පටන් ගන්න 2 to 10 2 to 10 ගිහිල්ලා කියනවා step 2 ඔය 2 ලියන්න ඕනේ 3 ලියන්න බෑ එක step වෙන්න ඕනේ 4 ලියන්න ඕනේ 5 ලියන්න බෑ 6 ලියන්න ඕනේ 7 ලියන්න බෑ 8 ලියන්න ඒ වගේ step ලියන්න so if I run this step by step right step by step here clear කරගන්න ඊට පස්සේ දැන් loop count එක පටන් ගන්නෙ 2 වලින් 2 ඉඳලා 10 right 2 4 ඒ වගේ මෙතන මම 1 දැම්මේ නැහැ 2 වලින් පටන් ගන්නවා right so I run this and see G1 select කරා active select දානවා 2 ඊපස්සේ 2 එක ඊට පස්සේ 3 හැබැයි 3 skip වෙලා 4 ලියන්නේ ඊපස්සේ ආයෙත් 4 වලට පස්සේ 5 5 skip කරලා 6 ලියන්නේ ඒ වගේ even numbers ටික මෙතන print වෙනවා ඊපස්සේ ඒක end 4 6 8 10 so that is how you do a for statement right for statement එකක් කියන්නේ එහෙම තමයි okay so this is not a very practical for statement but I did it to show you all how a for statement works right practically කොහොමද මේකක් වැඩ කරන්නේ කියලා
So the next one is I have given practical loop counter කියලා. I have given the code steps දීලා නැහැ. So I want you all to like go through this code and like we'll figure out what it does. මම මේ code එක copy paste කරගන්නවා VBA එකට, right? Right, ඒක copy paste කරගන්නවා. ටිකක් පිළිවෙලක් අධීන copy paste කරලා ටිකක් නිසා මේක මම පිළිවෙලට හදාගන්න නැත්නම් පේන්නේ මොකද වෙන්නේ කියලා. Okay. So අපි මේක ඔයගලන්ට පුළුවන් තනියම practice කරලා මේක බලන්න. I'll just go through what this is doing, right? අපි මෙතන මේ variables හතරක් declare කරලා තියෙනවා. loop count කියලා එකක් තියෙනවා, number of cells කියලා එකක් තියෙනවා. ඒක මේ long කියලා තියෙනවා. සාමාන්‍ය integer කියන එකට store කරන්න පුළුවන් numbers මම හිතන්නේ ප්‍රමාණයක් තියෙන මිලියන 10 වෙනකම් විතරක් හරි එහෙම හරි limit එකක් තියෙනවා integer එකට. I'm not sure but long එකට නම් එහෙම limit එකක් තියෙනවා. හැබැයි එහෙම දිග numbers අපි පාවිච්චි කරන්නේ නැහැ ලෝකෙ. බිලියන 10,000 ගණනක් එහෙම ඒ වගේ ලොකු ගණන් තමයි මේ long store කරන්න පුළුවන්. ඒ නිසා එහෙම ඒවා දිග list එකක් නම් අපි long use කරන්නේ සාමාන්‍යයෙන් long කියන්නේ ගොඩක් දිග number store කරන්න පුළුවන්. right ඒක නිකන් වෙන data type එකක් විතරයි. බය වෙන්න එපා. මෙතන integer දැම්මත් අවුලක් නැහැ. right ඒක අපි මේ loop එක බිලියන පාරක් run කරන්නේ නැති නිසා මෙතන integer එකක් අවුලක් නැහැ. මම හිතන්නේ long එක මොකට පෙන්නන්නේ මේ තව data type එකක් විතරයි. right ඊට number of cells තියෙනවා long, film length එක integer, film rating එක string. පස්සේ මම කියන worksheets 1 activate. ඒ කියන්නේ පළවෙනි worksheet එක active කරන්න. එතන තියෙන එක worksheet එකයි නේ. ඒකට ඒක active කරනවා. ඊට පස්සේ මම කියනවා number of cells කියන variable එක සමාන වෙන්න ඕනේ A3 ඉඳලා A3 පල්ලෙහා වෙනකම් මේ මූලක. right ඒක දෙනවා මම අපි සාමාන්‍ය දුන්නේ මොකද select හරි activate හරි මොකක් හරි දුන්නේ. මෙතන දෙනවා count කියලා. ඒකට එයා දෙන්නේ මේ range එකේ කොච්චර numbers තියනවද? මේ range එකේ numbers කොච්චරක් තියනවද? 1 2 13 වෙනකම් 13ක් තියනව නේද? ඒකට මෙතන count එකෙන් එයා දෙන්නේ 13යි කියලා. right? එයා දෙන්නේ 13යි කියලා. ඒකට number of cells කියන variable එකට ඇතුළත් වෙන්නේ 13 කියන number එක. then number of cells කියන්නේ 13. I'll just write it here. number of cells කියන්නේ 13. process කියන්නේ 13. ඒක නම් comment එකක් හිටලා දාන්න. ඊට පස්සේ යා කියනවා for දැන් for statement එක මතකයි ඔයගලන්ට for loop count එක run වෙන්න ඕනේ. මතකයිනේ අපි ගන්න loop count 1 to 10 කියලා. මෙතන කියනවා loop count එක run වෙන 1 to number of cells 1 to number of cells කියන්නේ 13යි නේ. කියන්නේ 1 to 13. මොකද මේ list එක කොච්චර දිග වේද කියලා අපිට කියන්න බෑ. list එක ගොඩක් දිග වුණොත් මේ 1 to 10 කියලා හරියන්නේ නැහැ. මෙතන 1 to 10 දුන්නොත් එයා film 10 තෝරගන්න. නේද? එතකොට අපි දෙනවා 1 to 10. 1 to number of cells. number of cells කියන්නේ currently 13. නේද? කියන්නේ එකේ ඉඳලා 13 වෙනකම් මේක run වෙයි. ඊට පස්සේ අපි කියනවා film length කියන variable එක සමානයි a2 dot offset a2 පල්ලෙහාට එන්න ඕනේ loop counter, 3. කියන්නේ එයා පල්ලෙහාට එන්න ඕනේ rows ගන්න තමයි මේ loop count එකෙන් කියන්නේ. මේ loop count එක first time run වෙද්දී මොකද්ද මෙතන තියෙන value එක? first time loop count එක run වෙද්දී මෙතන තියෙන්නේ 1 කියලා. ඒ කියන්නේ එයා එන්න ඕනේ මෙතනින් පල්ලෙහා එකක්. පල්ලෙහා එකක් ඇවිල්ලා columns 3ක් දකුණු පැත්තට යනවා. 1 2 3. පල්ලෙහාට ඇවිල්ලා 1 2 3 යනවා. එතනට ඇවිල්ලා ඒකේ තියෙන value එක තමයි film length එක. හරි නේද? මෙතන එකක් පල්ලෙහාට ඇවිල්ලා 1 2
3 එකේ 150 තමයි film length එක. හරි නේ. ඊට පස්සේ අපි කියනවා මේක නිකන් if statement එක. ඔයගොල්ලෝ දන්නවනේ if statement එක ගැන. So that's not a big problem. Right? If the film length is less than 100 short, the film length is less than 100 medium, ඒ ටික නම් බලන්න කරපු තමයි. මේක ලේසි. Right? ඊට පස්සේ අපි කියනවා range A2 මේක offset loop counter 1. loop counter එක දැන් 1 තාම 1 තියෙන loop counter එක. first loop එක විතරයි මම යන්නේ. right? ඒක එකපාරක් පල්ලෙහාට එන්න 4 පාරක් දකුණු පැත්තට යන්න. එකපාරක් පල්ලෙහාට ආව 1 2 3 4 මෙතනට ආව. එතනට දෙන්න ෆිල්ම් එකේ රේටින් එක. මොකද්ද ෆිල්ම් එකේ රේටින් එක? මේ තුනෙන් එකක්. එක්ක short, එක්ක medium, එක්ක long. අපි කලින් do loop එකේ මේක fill කරපු නිසා දැන් මේක fill වෙලා තියෙන්නේ. මේක hiss නම් ඒක මෙතනට වදින්න. short, medium, high, long. right? ඊට පස්සේ එයා කියනවා ඊළඟ loop count එකට යන්න. ඊළඟ loop count එක කියන්නේ මොකද්ද? දැන් 1 එක තිබ්බේ. එයා යන්නේ 2 වලට. මොකද අපි මෙතන for loop count කියන්නේ 1 to number of cells. ඊළඟට යන්නේ 2 වලට. 2 එකේ නම් ඒතර 2 එකේ වෙන දේ බලන්න පොඩ්ඩක්. එයා A2 එකට ගිහිල්ලා එතකොට loop count එක මෙතන 2. කියන්නේ A2 එකෙන් 1යි 2යි පල්ලෙහාට එන්නේ දෙපාරක්. දෙපාරක් පල්ලෙහාට එන්නේ. දෙපාරක් පල්ලෙහාට එන්න 3 පාරක් දකුණු පැත්තට යන්න. 1 2 3. ඒක තමයි film length එක. Right? So that is how you do a practical for statement, right? I'll run it and show you all. මේක run කරාම මෙතන short, medium, long කියලා descriptions ටික හදන්න ඕන. Right? Wait. Worksheet 1 activate. ඒක already activity sum එකක් වෙන්නේ නැහැ. Number of cells is A3 to A2 මේ ටිකේ count එක. count කරාම මෙතන 13යි. number of cells 13යි. ඊට පස්සේ for loop එක run වෙන්නේ 1 ඉඳලා 13ක්. 1 to 13. Then it says film length should be මේක එකපාරක් පල්ලෙහාට ඇවිල්ලා මොකද loop count එක 1 තියෙන එකපාරක් පල්ලෙහාට ඇවිල්ලා තුන් පාරක් අපිට පැතිරෙලා එකම තියෙන length. That's the value. And then this is 150, right? 150 is not less than 100. කියන්නේ මේක පණි. short කියලා එක පණි. Is it less than 150? නෑ 150 කියන්නේ 150 වලට වඩා අඩු නේ. සමානයි. එකක් පණි. ඊට පස්සේ ආ කියනවා film length is long. ඒ if එක enter. ඊපස්සේ මම කියනවා A2 එකෙන් එකක් පල්ලෙහාට ඇවිල්ලා මොකද offset loop 1 මෙතන තියෙන්නේ 4. loop count එකෙන් එකක් පල්ලෙහාට ඇවිල්ලා හතර පාරක් මෙතනට යන්න. මෙතන දාන්න film දැන් rating එකේ දැන් long නේ තියෙන්නේ. මෙතනට long කියලා දාන්න. ඊට පස්සේ ආයෙත් ඕක repeat කරන්න තියෙනවා. දැන් ආයෙත් ගියාට පස්සේ A2.offset loop count එක 2 කියන්නේ A2 ඉඳලා 1 2 මෙතනට එන්න ඕනේ. එතනින් 3ක් මෙතනට ගියාම 265 265 කියන්නේ 100ට වඩා අඩු නැහැ 150ටවත් වඩා අඩු නැහැ එතකොට ඒක long. ඒක loop count එකෙන් A2 එකෙන් දෙපාරක් පල්ලෙහාට ඇවිල්ලා හතර පාරක් මෙතනට ගිහලා එතනට ඒ value එක දාන්න. මෙහෙම මේ loop count එක run වෙයි. right? මෙහෙම loop count එක run වෙයි. ගොඩක් films තියෙන්නේ 100ට වඩා අඩු නැති ඒවා දැන් මේකට ආවම බලන්න TED එකට ආවම 16යි කියලා තියෙන්නේ. ඒකට එයා යන්නේ short. ඒ වගේ තමයි practically අපිට loop count එකයි for loop එකයි use කරන්න පුළුවන්. Right? It's not easy to, I mean, you all might get it at once, might not get it at once, that's okay. Practice කරාම තේරෙයි මේ කොහොමද මේක වෙන්නේ කියලා. Right? පොඩ්ඩක් මේ loop count එක යන්නේ 1 to 13 කියලා මතක තියාගත්තාම ඔයාලට ලේසි අඳුර ගන්න මෙයා මේ 13 වෙනකම් මේ එකම දේ කරයි. Yeah. Right? ඒක clear නැති තැනක් තියෙනවද කාට හරි? අර do loop එක වගේම තමයි, but this is a different loop. loop එකක්ම තමයි පොඩ්ඩක් වෙනස්. clear නැති area එකක් තියෙනවද කාට හරි? ඒක චුට්ටක් මේ දිගේ ඉඳ ටයිප් කරලා බලන්න අමාරුයි. මේ ඒතර ප්‍රැක්ටිස් කරනකොට බලන්න. ඔව් ඒකේ තියෙන එක තේරුණානේ කොහොමද ඒක වෙන්නේ කියලා. ඔව්. එහෙනම් කමක් ඒක කොහොමද ඒක වෙන්නේ කියලා ප්‍රැක්ටිස් කරද්දී තවත් එළියට ආයි යන්න එක මෙහෙම වෙන්නේ කියලා. right? So then let's go to the next one.
Hari. So with that we finish our topic on conditional statements, right? If statements we api kata kara conditional statements with statement එක ගැන තමයි පටන් ගත්තේ. ඊපස්සේ if statement එක එකට else if දාලා කරා nested if එක කරා. ඒ කියන්නේ if එක ඇතුලේ තව if එකක්. ඊපස්සේ අපි කරා or conditions දෙකෙන් එකක් හරි නම් run වෙන විදිහට and conditions කරා. දෙකම හරි වෙන්න ඕනේ. තැන් තියෙනවා. basic do loop එකක් කරා. do loop එක practically බලුවා කොහොමද do loop එකක් use කරන්නේ කියලා. ඊපස්සේ select case කරා. ඒකත් අර if statement එක වගේම තමයි. ඊට පස්සේ find කරා range එකක් ඇතුලේ කොහොමද අපිට අවශ්‍ය මොකක් හරි නම් එකක් හරි අකුරක් තියෙන එක select කරන්න කියලා බැලුවා. for statement එකක් කරා. for statement එකේ අපි loop count එකක් දාලා ඒ loop count එක අනුව 1 to 10 හරි 1 to කිසියම් අගයක් හරි ඒක අනුව අපි loop එකක් run කරලා බලමු. Hi. So that is conditional statement. So from there our basic our conditional statements are done. So we can save this document and close it. Right. Next, what we are going to do is the last part of the macros. Macros के अंतिम part करने functions. Functions now lazy conditional statements टिकॉक complicated in T, but these functions are not that hard, right? So let's start functions. Functions කියන worksheet එක open කරන්න නම් මොකද task number 25 එකේ අපිට කියන්නේ yeah, basic function 1, use the workbook name functions. So you all have to use the workbook name. Okay. ඒකේ sheets හතරක් තියෙයි. අපි යන්න ඕනේ sheet number 1 එකට ඉස්සලා. right? sheet number 1 එකෙන් පටන් ගන්න. I will share the screen. So I mean sheet number 1 of functions කියන අර workbook කියලා නේ. Let me know once you all open it and we are ready to start, right? කාටහරි වෙලාවන තව open කරන්න නැත්නම් පටන් ගන්න පුළුවන්. මම ඕපන් කරගත්තා. අනිත් අය කොහොමද දන්නේ? අය දන්නේ අය කට්ටියක් open කරගෙන ඉති කියලා. මේකෙත් අහයි macros run කරන්න ඕනේද? ඒකෙත් allow කරන්න enable කරන්න. මොකද මේකේ macro sheet එක blank. මොකුත් නෑ macro එක ඇතුලේ, right? අෂාන් මේ ඔයාගා තියෙනවා නම් ඒ ෂීට් එක එකපාරක් ඕනනම් chat එකට දැම්මනම් කට්ටිය download කරගන්න. ඒකට ලේසියිනේ. දාන්න chat එක. අද ෆයිල් එකේ ආවන්න දෙන්නේ නැහැ රාම්පිලා මොකක් හරි ප්‍රශ්න ගන්න zoom එකේ කමක් නැහැ. මගේ network එක වැඩ කරන්නේ නැහැ කියලා ඇහෙනව නේද ළම මම කියන network එකේ ප්‍රශ්නයක් කියලා නෑ අවුලක් නෑ අපි බලමු අනිත් කාර්යයට ඕනිද ડોකියුමන්ට් එක හොයාගන්න බැරි කවුරු ඉන්නවා නම් කියන්න. එතකොට මම WhatsApp එකේ හරි යට යවන්න. අවුලක් නෑනේ. මම ගාව තියෙනවනේ කලින් දවසේ ඔක්කොම. කටට ඕන කියන්න මට එවන්න බෑ මම network issue එකක් කියලා කියනවා. හැබැයි මොන issue එකක් නැහැ. කමක් නෑ ඒක අවුලක් නෑ. එහෙම වුණොත් මම අර WhatsApp හරි යවන්නම් අවුලක් නෑ. හරි එහෙනම් පටන් 25. functions කියද්දී ඔයගලන්ට මතක ඇති normal excel එකේ අපි use කරද්දී functions තිබ්බනේ මේ එහෙම equal sum දාලා add කරන්න පුළුවන් මේ functions ටික ගොඩක් තිබ්බනේ qs value function එකයි අර vlookup function එක ගොඩක් තිබ්බනේ functions දැන් අපි කරන්න යන්නේ macro use කරලා අපි අපිටම හදා ගන්නවා function අපේ වැඩට use කරන්න function excel එකේ නැති function එක අපිම හදා ගන්නවා macros කියලා right code එකක් කියලා අපිම හදා ගන්නවා අපිට අවශ්‍ය වෙන function.
right? So let's see what the first task is. Use the workbook name functions. Write a function name custom date. Hi. Function එකක් ලියද්දී මම පොඩ්ඩක් බලන්න අතන මම කියනවා write a function. මම කියන්නේ write a subroutine කියලා. write a function. ඒ කියන්නේ මේක පටන් ගන්නෙ sub වලින් නෙවෙයි මේක පටන් ගන්නෙ function. function කියලා space එකක් දීලා අපි දෙනවා custom date එකේ නම function එකේ නම නේද? sum කියන function එකේ නම කියන්නේ sum. අපේ function එකේ නම කියන්නේ custom. මේකේ brackets මොකුත් දාන්න අවශ්‍ය නැහැ. දෙපාරක් enter කරා එකපාරක් tap කරා. function එකක් හරි. Write a function which takes no parameters. task step එක චල ගණන් ගන්න එපා. no parameters කියන්නේ මේ bracket එක ඇතුලේ his මේ bracket එක ඇතුලේ මොකුත් දාන්න එපා කියන එක තමයි takes no parameters. Right? And returns today's date as මේ විදියට format කරලා අපේ other date එක කිසියම් date එකක් අපිට දෙන්න. හරි? other date එක. මේ කියන්නේ today's date කියලානේ. Returns today's date as මෙහෙම. Right? So to do that we have to say custom date කියන අපේ function එකේ මොකද්ද වෙන්න ඕනේ කියලා. අපි එහෙනම් ලියන්න ඕනේ custom date සමාන වෙන්න ඕනේ date කියන එකට. Right? date කියන එකට. but ඒක format කරන්න එපා. So we should say format in front of it. Format date එක comma එකක් දීලා format එක අපි ලියමු. කොහොමද කියන්නේ format එක? ලියන්නේ so like this. We write it as date month year. තමයි තියෙන්න ඕනේ. Right? So that is how you write a basic function, right? A basic function. So that is how you write the basic function here. So then මේ function එක ලියලා ඉවරයි. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් කොහොමද මේ function එක වැඩ කරනවද කියලා බලන්න. කොහොමද අපි දන්නේ අද date එක මෙයා දෙයි කියලා. ඒක කරන්න මේක පොඩ්ඩක් අපි ආයෙත් Excel එකට යන්න. Excel එකට ගිහිල්ලා මම කොහේ හරි මෙතන දාන්නම්. මෙතන දානවා equal. දැන් කොහොමද අපි සාමාන්‍ය function එකක් ලියන්නේ Excel එකේ? equals දාලා sum කියනවා නේද? නැත්තම් VLOOKUP කියනවා. මෙතනට ගිහිල්ලා මොකද්ද අපි දීපු නම? custom data. මේ අපි දීපු function එක ඇවිල්ලා තියෙනවා. custom date කියලා. දැන් අපි කියවනේ takes no parameters කියලා. අර ඒ කියන්නේ brackets his නේ තිබ්බේ. ඒ කියන්නේ මේ function එකේ brackets උත් his තියනවා. මොකද අතුලට දාන්න බෑ. sum එකේ නම් අපි අතුලට දානවා add කරන්න ඕන numbers ටික. දැන් මේකේ නම් අපි his අපි මොකද අතුලේ ගත්තේ නැහැ. මම කිව්වා takes no parameters. එහෙනම් මේක his. හැබැයි මේක enter කරාම අද දිනේ මෙහෙම format කරලා දෙන්න ඕන. Right? So let's press enter and see what happens. අද දවසේ ඉන්න මෙයා මෙහෙම format කරනවා. Right? clear? function එක ගත්ත විදිහ. ඔව් අෂන් ඒක කරලා බලුවා. Right. ඒක basic function, right? අපි එහෙනම් ටිකක් function improve කරගෙන යන්නේ. මේක පොඩි function එකක්. තව ගොඩක් ඒවා කරන්න පුළුවන්. So let's see what they have said. Task number 26. Basic function 2. Use the workbook name functions. හරි මේකේ write a function called use a custom date which takes a parameter called input date, which is a date type variable. Okay, let's do that. So function use a custom date. Use a custom date. මේකෙන් කරන්නේ user කියන අපි ඔයා මේ function එක ඇතුළට data එකක් දෙන්න අපි මේක format කරලා ඔයාට දෙන්න. Right? ඒක තමයි මේකෙන් කියන්නේ. But it takes a parameter. මොකද user custom මේ user දෙන්න එපා අපේ data එකක්. ඒ නිසා parameter එකක් මෙයා ගන්නවා. මේක his තියන්න බෑ. මොකද අපි ගන්න parameter
ඒගොල්ලෝ කියන්නේ takes a parameter called input date which is a date type variable. කියන්නේ අපි කියන්නේ input date as date. මතකයිනේ අපි මේ variables declare කරා කලින් dim field name as string ඒ වගේ එකක් තමයි මෙතන. හරිද? මෙතන input date as date. දැන් dim කියලා පාවිච්චි කරන්න අවශ්‍ය නැහැ. අනිත් එක මේ input date කියන එක නමක් විතරයි. ඒක keyword එකක් නෙවෙයි. right? ඒක නිකන් නමක් විතරයි. මට මේක ඕන නම් input dates කියන්න පුළුවන්, input කියන්න පුළුවන්. ඕන එකක් කියන්න පුළුවන්, right? I can say maybe x, y ඕන එකක් කියන්න පුළුවන්. But I'm saying input date because පොඩක් වලට here නේද input date කිව්වා. මෙයා input කරන date එක තමයි මේක. ඒක ගන්න අපි date කියන variable එක හැදලා as ඕන string කියන්න පුළුවන්. integer by data එකක් ගන්න නිසා මම කියන as date. okay. ඊට පස්සේ එයා කියනවා user දෙන මොනවා හරි date එකක් තියෙනවනේ. ඒක ආයෙත් user දෙන්න ඕනේ. ඒක පොඩ්ඩක් customize කරන්න. right? ඒක අපි ඒක කරන්න ඕනේ මෙහෙම. input date කියන එක අපි format කරන්න අවශ්‍යයි. right? So we have to format the input date. So let's say format input date. කොහොමද format කරන්නේ? අර කලින් දෙනවා date month year. ඊට පස්සේ sorry user custom form function එකේ නම දෙන්න එපා ඉස්සෙල්ලාම I forgot it. Sorry. So it starts with user custom date සමානයි format input date කොහොමද format කරන්න කියන්නේ අර විදිහට. හරි. එතකොට එයා කරන වැඩේ තමයි මේ user input date එක එයා format කරලා ආයෙත් user ටම දෙන්න. Right. So let's see if we can run this function if it works. ඒක ලියන්න තමයි මම මෙහෙම දාලා තියෙන්නේ date list එකක්. right? මේ date list එකක් formatting කරපු නැති date list එකක් මම මෙහෙම නිකන් දාලා තියෙනවා. So I can write my function user custom date. එතකොට මේක ඇතුළට parameter එකක් දෙන්න වෙනවනේ. අපි දුන්නනේ input date කියලා එකක්. ඒකට මේක දෙන්න පුළුවන්. ඒක දීලා bracket close කරාම අන්න format කරලා ආවා. Friday September 4th 1998. මේක පළයන් drag කරාම Monday July 19th 2010. මේ වගේ drag කරාම automatically හැදිලා යනවා. right? මොකද මේක ඇතුළට අපි parameter එකක් දෙන්න ඕනේ කියලා තමයි අපි කිව්වනේ. අපි කිව්වනේ input date කියලා දෙන්න එපා එකක්. ඒක දුන්නාට පස්සේ එයා customize කරලා දෙන්න. no problem. So is that clear how it's done? ඔව් වශන්. මම නම් කරලා බැලුවා අනිත් එක කොහොමද දන්නේ? හරි එහෙනම් තමයි function එක ලියන්නේ. අපි එහෙනම් task 26 උත් කරමු. එහෙනම් අපි කරමු දැන් task 27 නේ. task දෙකයි තියෙන්නේ. So let's do task 27. So this you have to do in sheet number 2, right? Sheet 2 එකට ගිහිල්ලා, right? So මේක අපි මොනවාද lecture එකෙත් කරපු example එකක් තමයි මම අරන් තියන්නේ functions වලට. So let's do this, right? So they have given us task 27. Write a function named basic salary which takes a parameter called work days, which is an integer type එකක්. මේක return කරන්න ඕනේ work days multiplied by the salary. ඒ කියන්නේ මෙයාට දවසකට salary හම්බ වෙනවා 1000ක්.
ඒ salary එක අනුව multiply කරන්න මේ ඕනේ. යාගේ working days multiply කරන්න salary එක 1000 per day 1000ක් හම්බ වෙනවා. ඒතර දවස් 30ක් වැඩ කරා නම් 30000ක් හම්බ වෙනවා. right? ඒ විදිහට කරන එක තමයි එහෙම තියෙන්නේ. right? So yeah, so let's write that function. මොකද්ද ඒකේ නම? We have said basic salary. Function basic salary. Okay, function basic salary takes a parameter called work days, which is an integer type. We can make a histiyanna baha. Takes a parameter called work days. Work days. Work days as integer. Right? Takes a function or takes a parameter called work days. Take an integer එකක් හැටියට ගන්න. හරි. ඊට පස්සේ යා කියන්නේ අපි මේ work day එකක් දුන්නාම ඒක 1000න් multiply කරලා අයිත් basic salary එක හැටියට දෙන්න තියෙනවා. ඒකට අපි කියනවානේ basic salary සමානයි work days multiply කරනවා 1000යි. basic salary කියන්නේ මේ function එක. ඒක සමානයි work days 1000න් multiply කරනවා. හරි නේද? එහෙනම් අපි මේක run කරලා බලමු. මේ sheet 2 එකේ මෙයා අමල් කියන කෙනා දවස් 25ක් වැඩ කරලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ basic salary එක වෙන්න ඕනේ 25000ක් වෙන්න ඕනේ. So let's see equals basic salary මේක දීලා bracket එක close කරලා enter කරාම 25000. පළය drag කරාම 19000 and so on. right? කියන්නේ මේක අරන් 1000 multiply කරලා ආයෙත් අපිට මේක එහෙම return කරන්න. output එක විදිහට මේක ඒක තේරෙනවද? තේරෙනවද? So yeah, I can even write like this basic salary open the bracket and I can say maybe මම දවස් 23ක් වැඩ කරා. කියන්නේ මේක 23000 වෙනවා. මේ තමයි තියෙන්නේ. I think that's clear how it's done, right? So yeah, I think that is clear for you. So let's go to let's go to task number 28. ප්‍රශ්න නැත්නම් මොකක් හරි ප්‍රශ්න තිබ්බොත් අහන්න functions වල. Number 28 basic function 4. Use of functions hurry sheet number 3. Okay, let's go to sheet number 3. Write a function named basic by rate. Okay, let's write a function called basic by rate. Okay, enter the parameter tab parameter. Takes a parameter called work days. Okay, so it takes a parameter called work days. Work days කියන parameter එකක් ගන්නවා. Work days as integer නේ. Yeah. cut integer. It takes another parameter. work days එක ගන්නවා තව parameter එකක් ගන්නවා. තව parameter එකක් දෙන්නවා නම් අපි මෙතන දෙන්න ඕනේ comma එකක් දාලා අපි දෙන්න ඕනේ මොකක්ද අනිත් parameter එක? rate, which is also an integer data type. Rate as integer. එහෙම commas දාලා අපිට separate කරන්න පුළුවන්. මතකයිනේ sum කියන function එක ලියත් තියුණත් අපි number 1 එකයි number 2 එකයි වෙන් කරන්නේ comma එකක් දාලානේ. ඒ කියන්නේ මේ first parameter එක comma එකක් දාලා second parameter එක දෙනවා. ඒ කියන්නේ අපි macro එක ලියද්දිත් එහෙම first parameter එක දෙනවා commas දාලා දෙවෙනි එකක් දෙනවා. Okay, so that's how that's done. Then it says returns the work days multiplied by the rate. දැන් කණිය කියනනම් එයාට rate එක තියෙන්නේ 1000. මොකටම 1000ක් හම්බ වෙනවා. මෙයා මැනේජර් වුණත් මෙයා ක්ලර්ක් වුණත් ඕන එකක් හැමෝටම 1000ක් හම්බ වෙනවා සාර්ථක දවසකට. එහෙනම් ප්‍රැක්ටිකල් නෑනේ. ඒකට එයාගේ job description එක අනුව position එක අනුව rate එක වෙනස් වෙනවා. නේද? එතකොට work days multiply වෙන්න ඕනේ දවසට හම්බ වෙන rate එක. 1000න් multiply කරාම හරියන්නේ නැහැ. So that is what this function is going to do.
ඉස්සෙල්ලා work days අරගෙන ඒක multiply කරනවා integer එකෙන් ඒක දෙනවා basic by rate function එක return කරලා. So let's do that. Basic by rate දීලා ඒක සමානයි work days multiplied by the rate. Right? Work days multiplied by the rate. මෙයා කරන්නේ අපි දෙන work days අරගෙන අපි දෙන rate එක අරන් ඒක multiply කරලා ඒක ආයෙත් return කරනවා. එච්චරයි කරන්න තියෙන්නේ. So let's run this and see. එතන basic salary කියන cell එක ඇවිල්ලා equals basic by rate අපේ function එක තියෙනවා. sum එක කියනනම් දෙන්නේ ලස්සනට number 1 number 2 කියලා අපිට උදව්වක් හැටියට මේ අපි ලියන ඒවා නම් දෙන්නේ නැහැ. But you know what you wrote අපිනේ දන්න අපේ function එක. එහෙනම් උදව්වක් ඕනේ වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මේ 25 දුන්නා. කමා එකක් දුන්නා. 800 දුන්නා. close. ඒ කියන්නේ 825 කියන්නේ මෙයාගේ salary. 20,000. පල්ලෙහාට drag කරාම 19 into 1000 19,000 වෙනවා. ඊපස්සේ 15 into 700. ඒ වගේ මේගොල්ලන්ගේ salaries calculate වෙනවා. මේක multiply by this. So that is how you do a function with two parameters. One parameter, another parameter. Is that clear? Right. So I think I hope that's clear. Can you give me 1 second? I will come back in 2 minutes. Just 1 second. Right. Sorry for that. Let's continue. මම හිතන්නේ clear කියලා. rate එකක් අරගෙන work days තරම් ඒක multiply කරලා දුන්නා. It's very simple. Then the next task is number 5. Basic functions 5. Task 29. The last task for macros. So let's write that. What are they saying? Use the workbook named functions sheet number 4. Sheet number 4. Sheet number 4. And they are saying it takes a parameter called work days, which is an integer type. Happy make a basic with bonus function. Function basic with bonus. It takes a parameter called work days. Okay, now work days කියන එකක් ගන්නවා as integer. ඊට පස්සේ කියනවා returns the work days variable multiplied by the per day salary of 1000. ඒ කියන්නේ මෙතනත් ආයෙත් හැමෝටම 1000ක් තමයි හම්බ වෙන්නේ. ඒ යාගේ work කරපු දවස් අනුව 1000න් multiply කරනවා. Additionally, if the work days is greater than 20, දවස් 20ට වඩා වැඩි වැඩ කරා නම් එයාට බෝනස් එකක් හම්බ වෙනවා 50,000. 50,000ට බෝනස් එකක් හම්බ වෙනවා. Right? So to do this, we have to write it in a product different way. We are introducing if statements here. Right? So I'll show you how it's done. If work days, then work days up to then on a user. Work days is greater than 20, work days is order වැඩි නම්, then basic with bonus කියන එකනා සමානයි work days multiplied by 1000. A work days multiplied by 1000 එකට අපි add කරනවා bonus එක 50,000. හරි. work days ගන්න 1000න් වැඩි කරාම basic salary එකනේ. ඒකට 50,000ක් add කරනවා. එයා 20 දවස් 20ට වඩා වැඩි කරා නම්. එහෙම නැත්නම් else basic
with bonus equals නිකං work days with salaries විතරයි අර විස්තරවල වැඩි කරේ නැත්නම් එතකොට නම් ඉතින් හම්බ වෙන්නේ normal basic salary එක විතරයි. Always remember to end the statement. Hi. දැන් මේක පොඩ්ඩක් බලමු. If the work days are greater than 20, work days අපිට හම්බ වෙන්නේ මේ use එකෙන්. If the work days are greater than 20, එතකොට work days multiply කරන 10න් ඒකට 50000ක් bonus add කරනවා. විස්තරවල වැඩි නැත්නම් else basic with bonus work days basic with bonus සමාන වෙන්නේ නිකන් work days උයි 1000 විතරයි. ඒ කියන්නේ නිකන් basic salary එක විතරයි මට හම්බ වෙන්නේ. So let's look at this. මම විස්තරවල වැඩ කරලා තියෙනවා. නේද? මම විස්තරවල වැඩ කරලා තියෙනවා. මෙයාට 1000ක් දුන්නා දවසට 25000යි 25000යි තව 50000ක් ඇත්තොත් මේ 75000ක් හම්බ වෙන්න ඕනේ salary එකක් හැටියට. So let's see. Basic with bonus කියන function එකට අපි දෙනවා work days එකයිනේ අපි දුන්නේ parameter එකක් ඒ නිසා එක මේක විතරයි දෙන්න තියෙන්නේ. ඒ close කරලා enter කරාම නාලේ salary එක හම්බ වෙනවා 75000. 25 2000 එකට තව 50000ක් add කරනවා. 75000. නිමල් වැඩ කරලා තියෙන තවස් 19යි. කියන්නේ යාට bonus එකක් නැහැ. මේ හැමෝටම ඊට පස්සේ bonus නැහැ. නේද? ඉස්සරහට වඩා අඩුයිනේ. කියන්නේ හැමෝටම මෙයාට හම්බ වෙන්නේ 19000යි. Right? So that is how we can put if statements also into a function. That is basic functions as well. පස්සේ ඕක save කරන්න පුළුවන්. And yes, that is basically all that we have to do for macros. මේ macro part එක ඉවරයි. ඔයගලන්ට macros වල අපි කරපු මොනවා හරි තේරුම් නැති තැන් හරි අපි කරානේ මේ introduction එකක් කරා macros වල functions කරා selecting the cells කරා cells formatting කරා variables introduce කරා message boxes ඒ කොහේ හරි conditional statements කරා මොකක් හරි doubts තියෙනවා නම් අහන්න පුළුවන්. ආශාන් මේක මේ දැන් කරපු එකකින් අහන්නේ මේ අර work days වැඩි කිරීම rate කියලා කරේ අන්තිමට කරපුට කලින් ඒ ෆන්ක්ෂන් එක ෂුට් කර මේ Excel එකේ ගහලා පෙන්නකො එකපාරක්. Yeah. මේක කරේ sheet number 3 එකේ නේ. ඒකට තිබ්බේ basic by rate කියලා. basic by rate ඒකට අපි දෙන්න ඕනේ parameters දෙකක් නේ. first අපි දෙන්න ඕනේ work days දෙන්න ඕනේ. ඊට පස්සේ අපි දෙන්න ඕනේ rate එක. එතකොට එයා මේ දෙක අරන් multiply කරලා අපිට output එක දෙන්න. මේ close client එක කරාම ඒ ගන්න එනවා. So if I take හරි. වෙන කාට හරි doubts තියෙනවා නම් කියන්න. මම මේ අපි macro වලින් කළපු first day එකේ කරපු ඒවා YouTube upload කරලා තියෙන්නේ. So macro එකත් මම හිතන්නේ අද හරියට upload වෙයි. එතනින් macro part එක ඉවරයි. අපි හෙට ඉඳලා databases තමයි පටන් ගන්න යන්නේ. databases වල theory එකයි සමහර practical ඒවා මම කරන්න databases වල නිකන් queries උයි මම හිතන්නේ tables හදන ඒවා practically කරන්න පුළුවන් class එකේ දැන් session එකේ forms උයි reports කියන දෙකක් තියෙනවා. ඒ දෙක කරන්න මම basically පෙන්නන්නම් හෙට කොහොමද ඒ දෙක හදන්නේ කියලා. හැබැයි ඒක ඉන්දෙප් ගිහිල්ලා හරියට කොහොමද හදන්නේ කියන එක නම් past paper කරද්දි තමයි ඒක අහුවෙන්නේ. past paper question එකේ මම කරලා පෙන්නන්න කොහොමද හරියටම report එකයි form එකයි හදන්නේ කියලා. then අදට නවත්තන්න පුළුවන්. අපිට class එක 11:30වත් නෑ but